අයිබෝල් අද තත්සරණි මියුසික් ඇකඩමි තුලින් ගිටාරය පිළිබඳව විමසා බලමු. මුලින්ම ගිටාරය පිළිබඳව විස්තරයක් මම කරන්නම්. ගිටාරය ගත් කල තත්වාද්‍ය භාණ්ඩ ගණයට අයත් අපරිදිග සංගීත වාද්‍ය භාණ්ඩයක්. ඒ වගේමයි මෙය තත් 6කින් යුක්ත වාද්‍ය භාණ්ඩයක්. මෙම වාද්‍ය භාණ්ඩය පික් නැත්නම් ස්පෙක්ට්‍රම් නැමැති ප්ලාස්ටික් පතුරු කැබල්ලකින් වාදනය කරනවා. ඒ වගේමයි තවත් ක්‍රමයක් තියෙනවා. නියඟින් වාදනය කරන වාද්‍ය භාණ්ඩයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ගිටාර් වර්ග කීපයක්ම ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි මුලින්ම බලමු ඒ මොනවාද කියලා. මුලින්ම මම කියනවා නම් බොක්ස් ගිටාර් නැත්නම් අපි කියනවා එකෝස්ටික් ගිටාර් කියලා. එකෝස්ටික් ගිටාර්. ඒ දැවෙන් නිමාවක් තමයි තියෙන්නේ. තත් මෙටල් වලින් තමයි නැත්නම් ලෝහයෙන් තමයි සකසාගෙන තියෙන්නේ. ඒ වගේමයි ක්ලාසිකල් ගිටාර්. ක්ලාසිකල් ගිටාර් කියලා කියන්නේ තංගුස් නැත්නම් අපි කියනවා නයිලොන්. ඒ වගේ තත් 6කින් යුක්ත බොක්ස් ගිටාරයේ හැඩය හා සමාන ගිටාරයක් තමයි ක්ලාසිකල් ගිටාර් කියන්නේ. ඒ වගේමයි බොක්ස් ගිටාරයේ වගේම තත් 12කින් යුක්ත නිමාවක් තියෙන ගිටාරයක් තියෙනවා. ඒක අපි 12 strings කියලා හඳුන්වනවා. ඒ වගේමයි හවායන් ගිටාර්. හවායන් ගිටාර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ගිටාරයේ මතු පිට දැන් සාමාන්‍ය අපි වාදනය කරන්න තියාගන්න ඉන්න ඉරියව්වට වඩා ඒක අනෙක් පැත්තට මේ ෆ්‍රෙට් බෝඩ් එක උඩ අතට හරවලා වාදනය කරන වාද්‍ය භාණ්ඩයක් හැටියට තමයි හවායන් ගිටාර් එක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි ඉලෙක්ට්‍රික් ගිටාර්. ඉලෙක්ට්‍රික් ගිටාර් ගත්තාම ඉලෙක්ට්‍රික් ගිටාර් වර්ග 3ක් භාවිතා වෙනවා. ඒක එකක් තමයි ඔයාලා ප්‍රසංග වේදිකාවල් වල දැකලා ඇති ගිටාර් 3ක්. එතකොට මේ ගිටාර් තුනේ ස්වර වාදනය කිරීම සඳහා යොදාගන්නේ ලීඩ් ගිටාර් කියන ගිටාරය. ඒ වගේමයි කෝඩ්ස් වාදනය කරන්න. කෝඩ්ස් වාදනය කරන්න ගිටාරය පාවිච්චි කරනවා. ඒ ලීඩ් ගිටාරේ හා සමානයි, රූපෙන් සමානයි. එය රිද්ම් ගිටාර් හැටියට හඳුන්වනවා. ඒ වගේමයි තත් 4කින් හෝ 5කින් යුක්ත වර්තමානයේ බේස් ගිටාර් එක නිම වෙලා තිනවා. ඒ වගේම වර්තමානයේ වෙනකොට තත් 6කින් යුක්ත බේස් ගිටාරුත් අප අතර ලෝකේ ජනප්‍රිය පවතිනවා. එතකොට ඔන්නෝයි කියන්නා වූ ගිටාර් වර්ග පිළිබඳව ඔබලාට මම රූප රාමු සමග සජීවීවම ඔයාලට පෙන්වන්නම්. මුලින්ම මම ඒ යටතේ පෙන්වන්නම් බොක්ස් ගිටාර් නැත්නම් එකෝස්ටික් ගිටාර් කියන ගිටාරය. හරි. මගේ අතේ තියෙන්නේ බොක්ස් ගිටාර් එකක් නැත්නම් එකෝස්ටික් ගිටාර් කියන ගිටාරය. මෙහි තත් 6කින් යුක්තයි. එතකොට මේ තත් 6කින් යුක්ත ගිටාරය සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම කෝඩ්ස් වාදනය කිරීම, ලීඩ් වාදනය කිරීම නැත්නම් ස්වර වාදනය කිරීම සඳහා බෙහෙවින්ම යොදා ගන්න ජනප්‍රිය සංගීත වාද්‍ය භාණ්ඩයක්. ඒ වගේම කියන්න ඕන කැලිප්සෝ සංගීත කණ්ඩායම වල දැකලා ඇති. ඒකෙදිත් භාවිත කරන්නේ මේ වගේ ලෝහයෙන් මේ තත් සකසන ලද බොක්ස් ගිටාර් තමයි භාවිත කරන්නේ ලෝකේ. එතකොට මේක දැවෙන් නිමව කරලා තියෙන්නේ. ඒ වගේමයි මේ පිටිපස්ස බඳ කොටස ප්ලාස්ටික් නැත්නම් ෆයිබර් වලින් සකසන ලද ගිටාරුත් වෙළඳ පොලේ තියෙනවා. එතකොට ඒ හැම එකක්ම බොක්ස් ගිටාර වලට තමයි අයිති වෙන්නේ. එතකොට ඒක පොඩි වෙනසක් වෙනවා. ගිටාරේට යුනිට් එකක් හයි කරලා තියෙනවා නම් නැත්නම් පිකප්ස් හයි කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ පිකප්ස් එකක් හයි කරලා තියෙනවා නම් මේ ඒක අපි හඳුන්වනවා සෙමි එකෝස්ටික් ගිටාර් කියලා. එතකොට ඒ සෙමි එකෝස්ටික් ගිටාර් එකකදී සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම බැටරියක් පාවිච්චි කරනවා. ඒ වගේමයි මේ සද්දය පිටතට ගලාගෙන යන්න නැත්නම් සද්දය පිටට ගැනීම සඳහා බෑක් කැම්ප් එකක් නැත්නම්
මික්සර් එකක් ඇම්ප් එක බපල් හරහා මේ ශබ්දේ පිටතට ගන්න පුළුවන්. දැන් මගේ අතේ තියෙන්නේ ක්ලාසිකල් গিitar එකක්. එතකොට මේ ක්ලාසිකල් গিitar එකේ තත්සකසිලා තියෙන්නේ අර කියන ලෝහයකින් නෙවෙයි මෙහි තත් තංගුස් නැත්නම් නයිලොන් විදිහට තමයි මේකේ තත්සකසිලා තියෙන්නේ. එතකොට මේ උඩ තියෙනා වූ තත් තුන පිටින් ආවරණය කරලා තිනවා ලෝහයකින්. එතකොට ඔබලාට මේ වෙළඳ පොලේදී බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මෙහි වාදනය කිරීම. සාමාන්‍යයෙන් අපි වාදනය කරන විදි දෙකක් කිව්වා. එකක් තමයි පික් එක, අනිත් එක තමයි ඇඟිලි තුඩු. නැත්නම් නියඟින් වාදනය කරන කියන එක. දැන් ඒකෝර මෙන්න මේ විදිහට වාදනය කරන ඉරියව්ව තමයි මේක වාදනය කරන්න ඕන. එතකොට මේක අපි හඳුන්වනවා ෆ්ලෙමින්කෝ කියන ස්ටයිල් එකක් තියෙනවා. මේ ක්ලාසිකල් গিitar වාදනය කරන්නම පමණක් මේ නිර්මිත. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් গিitar එක. ඉලෙක්ට්‍රික් গিitar එක වෙනස බොක්ස් গিitar එකකින් හඳුනා ගන්න පුළුවන් කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. ඒ කුමක්ද කියලා කියනවා නම් මෙහි හැඩය ගත්තාම හැඩය වෙනසක් තියෙනවා. එතකොට මෙහි ශබ්දය පිටත ගලාගෙන යන්න මේ පිකප්ස් භාවිතා කරනවා. එතකොට මේ පිකප්ස් හරහා තමයි මෙහි ශබ්දය ගලාගෙන යන්නේ. එතකොට දැන් සාමාන්‍ය මේක වාදනය කරොත් එහෙම තමුන්ට ළඟට විතරක් ඇහෙනවා, දුරට යන්නේ නැහැ. ඒක නිසා දුරට යන්න නම් අපි මේක බෑක් ඇම්ප් එකක් හරහා නැත්නම් මික්සර් එකක්, ඇම්ප් එකක්, බෆල් එකක් කරහා තමයි මෙය ශබ්දය පිටතට ගලාගෙන යාම සිදු කරගත යුත්තේ. මෙහිත් අපි ගත්තොත් එහෙම දැන් මේ මම වාදනය කරන්නේ කෝඩ්ස්. එතකොට දැන් මේ වාදනය කරන එක ගත්තාම කෝඩ්ස් වාදනය කරනවා නම් මේක රිද්ම් গিitar කියලා අපි හඳුන්වනවා. ඒ වගේමයි මෙහි මේ තියෙනවා ට්‍රෙමෝලෝ ආම් එකක්. මේ ට්‍රෙමෝලෝ ආම් එකත් එක්ක තියෙනවා නම් গিitar එක මේ ලීඩ් গিitar එකක් කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් සංකේතයක්. එතකොට ඒකෙදි වාදනය කරන්නේ මේ ස්වර වාදනය කිරීම සඳහා තමයි, නැත්නම් ගීත ස්වර ඛණ්ඩ තමයි මේකේ වාදනය කිරීම සිදු කරන්නේ. ඒ වගේම මේකෙත් තත් 6කින් යුක්තයි. තත් 4කින් යුක්ත මේ ඉලෙක්ට්‍රික් গিitarය. නැත්නම් අපි හඳුන්වනවා අපේ එලිමහන් ප්‍රසංගවල පණ නල. එතකොට මේ গিitarය අපි හඳුන්වනවා බේස් গিitar කියලා. මේක තත් 4කින් යුක්තයි. වර්තමානයේ තත් 5, තත් 6 ආකාරයට නිර්මාණය වෙච්ච අති විශිෂ්ට සංගීත භාණ්ඩයක් කියලා මම හඳුන්වනවා. මොකද මේ හරහා තමයි ඔබලා එලිමහන් වේදිකා ප්‍රසංග වේදිකාවේ සම්පූර්ණම ගත්තොත් එහෙම බේස් গিitar වාදකයා වාදනය කරන ඉරියව්ව ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නා වූ අවස්ථාවන් මම දැකලා තිනවා. මමත් එහෙම ඉඳලා තිනවා. ඒක නිසා මෙය ඔබට සජීවීව ගෙනීමට හැකියාවක් ලැබුණා. මම ගාව තියෙන්නේ 4 strings නැත්නම් තත් 4කින් යුක්ත බේස් গিitarයක්. গিitarේ වාදනය කරන පික් නැත්නම් ස්පෙක්ට්‍රම් ඒකෙත් වර්ග කීපයක් වෙනද පොලේ තියෙනවා. එතකොට අපි කුමන පික් එකක් තෝරා ගන්නවද කියන එක ඔබලා තීරණය කරගන්න මේ දැනුම අරගෙන. මේ මගේ අතේ තියෙන්නේ මිලිමීටර් 96. සාමාන්‍ය මේකේ ගේජ් එක වැඩි. සාමාන්‍ය බොක්ස් গিitar එකක් නැත්නම් අපි ඔය භාවිතා කරන ක්ලාසිකල් গিitar එකක් වගේ වාදනය කරන්න ඊටාම සුදුසුයි. ඒ වගේමයි බේස් පික් එකක් හැටියටත් මේක අපිට වාදනය කිරීමේදී යොදා ගන්න පුළුවන්. එතකොට මේ මගේ අතේ තියෙන්නේ රතු පාට පික් එක. ඒක මිලිමීටර් 7.3. එතකොට මේ 7.3 එකේදී මේක ඇතම් වෙලාවට රිද්ම් වාදනය කිරීම සඳහා යොදා ගන්නවා. මේක ටිකක් හැබැයි බොක්ස් গিitar වාදනය සඳහා යොදා ගන්නවා නම් මම කැමතියි. මොකද මේකේ ගේජ් එක ටිකක් වැඩි. ඒ වගේමයි මිලිමීටර් 6.0.
එතකොට මේක ගත්තාම මේක ගොඩක් දුරට හොඳයි ලීඩ් වාදනය කිරීමට, ඉලෙක්ට්‍රික් ගිටාර් වාදනය කිරීමට, බොක්ස් ගිටාර් වාදනය කිරීමට, රිදම් ගිටාර් වාදනය කිරීමටත් ඉතාම සුදුසු පික් එකක් කියලා මම මේ වෙලාවේදී කියන්න ඕන. ඒ වගේම මේ කහ පාට නැත්තම් මම කලින් කතා කරපු මිලිමීටර් 6.0 තියෙනව පික් එක ටැබිලි පාට පික් එකකුත් වෙළඳපොලේ තියෙනවා. දැන් අද මගේ අතේ තියෙන්නේ ඩන්ලොප් සුදු පාට පික් එකක් කියන්න ඕන. මොකද කලර්ස් වලිනුත් කලර් කෝඩ් වලිනුත් මේක තියෙන නිසා. ඒ වගේම මේ තියෙන්නේ 4.6 මිලිමීටර් සහිත ඉතාම තුනි පික් එකක්. එතකොට මේකත් අපි ගත්තොත් එහෙම ලීඩ් වාදනය කරන අය ටිකක් මේ අඩුවෙන් පාවිච්චි කරන එකක් කිව්වොත් මම නිවැරදි. මොකද මේක ඒ තරම්ම නම්‍යශීලීත්වයක් පවතින නිසා. ඒ වගේමයි මේ තියෙන්නේ ටිකක් ඝනකම සහිත පික් එකක්. එතකොට මෙන්න මේ වගේ පික් විවිධ හැඩයෙන් යුක්ත, ඒ කියන්නේ සමහරක් වෙලාවට හાર્ට් එකේ හැඩේ මේ සහිත පික් වෙළඳපොලේ තියෙනවා. ඒ වගේමයි විවිධ ඒ කියන්නේ සාමාන්‍ය ලුමිනස් කලර් නැත්නම් වර්ණ ගැන්වූ ප්ලාස්ටික් වලින් නිවෙච්ච පික් භාවිතා වෙනවා. අද ඔබ ගිටාරය පිළිබඳව වැඩි විස්තර යමක් දැනගන්න නැති කියලා මම හිතනවා. ඒ වගේමයි මම අද පාඩමේ සාරාංශයත් මම කියනවා නම් ගිටාර් වර්ග පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒ වගේමයි මේ ගිටාර් කුමන හැඩයකින් යුක්තද කියන එක අපි සජීවීවම දැක්කා. ඒ වගේමයි එහි වාදනය කරන පික් නැත්නම් ස්පෙක්ට්‍රම් වෙළඳපොලේ මිලදී ගන්නා වූ කුමන වර්ගයේ පික් එකක් අපි මිලදී ගන්නවාද කියන එක ඔබලාට තීරණය කරන්න පුළුවන්. එතකොට අපි ලීඩ් ගිටාර් වාදනය කරනවා නම් කුමන පික් එකකට යනවාද, රිදම් ගිටාර් වාදනය කරනවා නම් කොහොම එකකට යනවාද කියන එක ගැන අපිට වැඩි විස්තරයක් ඔබ අද පාඩම තුලින් ගන්න. ගිටාර් වාදනය කරන ආධුනිකයෙක් නම් මම මුලින්ම ඉල්ලන්නේ ඔයාලගෙන් බොක්ස් ගිටාර් එකක් පුරුදු වෙන්න. ඒ පුරුදු වෙලා ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ගිටාර් වලට තමුන්ගේ දක්ෂතාවයන් තියෙන විදිහට ඒ වගේම අතේ මිල මුදල් ගැවසෙන ආකාරයට ඔබට වෙළඳපොලෙන් ඔබට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රික් ගිටාරයක් නැත්නම් ඊට වඩා හොඳ බොක්ස් ගිටාරයක් මිලදී ගන්න පුළුවන්. එහෙනම් මෙම ගිටාර් වර්ග පිළිබඳව ඉදිරියේදී වෙනමම මම ඔබලාට පාඩම් කියලා දෙනවා. ඒ වාදනය කරන්නේ කොහොමද, තත්සුසුර කරගන්නේ කොහොමද, ඒවයි කොටස් පිහිටන්නේ කොහොමද කියන එක පිළිබඳව මම ඔයාලට වැඩි විස්තර ගෙන එන්නම්. එහෙනම් අදට මම මේ පාඩම මෙතනින් නිමා කරනවා. ආයුබෝවන්.